right. අයිබෝන් දුවල පුතාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම අපේ ඔන්ලයින් ටක්සලාව එඩියුසෙප්ට වැඩසටහන ඔන්න දැන් අද අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා මගේ දුවල පුතාලා හැමෝමත් එක්ක එකතු වෙලා මම දැන් දරුවෝ තාම සම්බන්ධ වෙනවා අද ලින්ක් එක නේද 7ට 6:50 තිබුණා 7 තිබුණා ඉතින් ඒක නිසා මම හිතන්නේ අපේ දුවල පුතාලා දැන්ටමත් සම්බන්ධ වෙලා ඇති chat කරනකොට මතක තියාගන්න VS ධනුෂ්ක සර් කියන එකට chat කරන්න ඕනේ. පැහැදිලි නේද ඒක? right VS ධනුෂ්ක සර් කියන එකට chat කරන්න ඕනේ. ඒක පොඩ්ඩක් බලා ගන්න ඕගොල්ලෝ. right එතකොට ඒක ඔයගොල්ලන්ට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න. right ඒකට chat කරන්න පුළුවන්. හොඳයි අපි එහෙනම් දැන් කතා කරන්න හදන්නේ පහුගිය දවස්වල ඉඳලා අපි කතා කරගෙන ආපු අපේ පාඩම් මාලාව. එහෙම නැත්නම් අපේ සිංහල සාහිත්‍ය රසාස්වාද පාඩම් මාලාවේ කොටස් ටික තමයි අපි අද දවසේත් කතා කරන්න හදන්නේ දුවේ පුතේ. දැන් එතකොට ඔයගොල්ලන්ට පහුගිය දවස්වල මම මේ එඩියුසෙප්ට වැඩසටහන් කීපයක්ම YouTube එක හරහා බලන්න දුන්නා. මොකද අපිට මේක සංකීර්ණ පාඩමක් නිසා මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේම තව පුංචි කාරණාවක් මතක් කරන්න මුලින්ම දැන් ඔයගොල්ලෝ දන්නවා බ්‍රහස්පතින්දා ඉඳලා right බ්‍රහස්පතින්දා ඉඳලා ඉස්කෝල පටන් ගන්නවා. බ්‍රහස්පතින්දා ඉස්කෝල පටන් ගන්නවා රජයෙන් දීලා තියෙනවා ළමයි 200ට අඩු පාසල් පටන් ගන්න කියලා එහෙම නියාමයක් දීලා තියෙනවා. එතකොට මගේ මේ පුතේ සමහර වෙලාවන් වලදී මගේ විතර ඉන්න දූල පුතාලට බ්‍රහස්පතින්දා ඉඳලා ඉස්කෝලේ යන්න හෝ ඉස්කෝලේ පන්ති ආරම්භ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ගුරුවරයෙක් විදිහට පාසල් ගුරුවරයෙක් විදිහට මට බ්‍රහස්පතින්දා ඉඳලා ඊළඟ දවස් බ්‍රහස්පතින්දා ඉඳලා ටිකටම ඉස්කෝලේ යන්න වෙනවා. ඉතින් එතකොට අපිට මේ ඩියුසෙප්ට වැඩසටහන කරන්න කාල වේලාව යම් සංශෝධනයක් කරන්න සිද්ධ වෙයි. හේතුව තමයි කොළඹට යන්න ගියාම දන්නවා සාමාන්‍යයෙන් කොළඹ ආසන්න ප්‍රදේශ දූල පුතාලා කොච්චර අමාරුද කියලා ඉවරලා කොළඹට යන එක. ඉතින් ඒක නිසා දඩිපිටි ගාලා අපිට මේ වෙලාවට කරලා ඉවරලා යන්න අමාරුයි. එහෙම වුණොත් එහෙම එක් වෙලාව වෙනස් කිරීමක් හෝ එහෙම නැත්නම් පොඩක් උදේට අරගෙන හරි කැපකිරීමක් කරන්න වෙනවා. කැපකිරීම කරනකොට මම ඒ කැපකිරීම කරනවා නම් යම් හේකින් මගේ දුවල පුතාලත් ලෑස්ති වෙන්න ඕනේ ඒක අපගිරීම කරන්න. මොකද ඒකෙන් තමයි අපි දෙගොල්ලන්ටම ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපන මට්ටම ඉහළනම් වන්න පුළුවන් වෙන්නේ අන්නේ කැපකිරීම හරහා කියන එක මතක තියාගන්න. මොකද දැන් අපි සෙල්ලම් කරන වයසක නෙමෙයි ඉන්නේ. ඇත්තම කිව්වොත් එහෙම 9 වසරෙන් 9න් 10ට කොට කලසුමින් දිග කලසුමට. අපි යනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ වැඩපිළිවෙල වෙනස් වෙනවා කියන එක තමයි. පාන්දර කරනවා නම් කරමු. අපි ඔයගොල්ලෝ කැමැත්ත අනුව යෝජනා අනුව මම තීරණය කරනවා කොහොමද කරන්න කියලා. මොකද මම සාමාන්‍යයෙන් 6:00 වෙනකොට ගෙදරින් එළියට බහින්න ඕනේ මට යන්න ඕන නිසා. හරි. ඒක නිසා දුවේ පුතේ අපිට උත්සාහ කරන්න වෙනවා අනිවාර්යයෙන්ම ඒ කැපකිරීම කරන්න. රැයට හරි උදේට හරි පාන්දර 4ට හරි කමක් නැහැ කරනවා නම් ඔයාලා ලෑස්ති නම් මම ලෑස්ති. මොකද මට තියෙන ගෙදර ඉඳලා ඔයගොල්ලෝගේ වැඩේ කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ පන්තිය කරන්න. රයිට්. ඊට පොය දවස් නිසා සමහරට පන්ති නැති වේවි පුතේ. හරි. බ්‍රහස්පතින්දා දවසේ පන්තිය තියෙන වෙලාව පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න නම් ඒ ගැන අවධානයෙන් ඉන්න. මොකද උදේට මට යාපෙහුම් ගියොත් එම්ම අපිට කරන්න අමාරු නිසා. හරි. එහෙමනම් මේ පුතේ අපි දැන් කතා කරමු අපේ වැඩ ටික පැත්තකින් තියලා ඉවර වෙලා අද දවසේ පාඩම් මේක. රයිට්. අපි අවසාන වශයෙන් ඔයගොල්ලන්ට මතක ඇති කතා කළා රසාස්වාදයේ සහ විචාරය අතර වෙනස කියන එක. right රසාස්වාදයේ සහ විචාරය අතර වෙනස කියන එක තමයි අපි අන්තිමටම කතා කළේ. එතකොට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේදී මෙන්න මේ රසාස්වාදයේ සහ විචාරය කියන කොටස් දෙක අතර වෙනස හඳුනා ගැනීමට සිද්ධ වෙනවා. එතකොට අපි දැන් ඔන්න අපේ පළවෙනි එක තමයි කතන්දරේ තියෙන්නේ රසාස්වාදයයි විචාරයයි දෙක වෙනස් කරාම හරි රසාස්වාදයයි විචාරයයි දෙක වෙන් කරලා ගත්තට පස්සේ අපි කොහොමද මේවා හඳුනා ගන්න? මොනවද රසාස්වාද කියන්නේ? මොනවද සාමාන්‍ය පෙළට එන විචාර? විචාරවලත් එන ප්‍රශ්න ක්‍රමයක් තියෙනවා. right? මේ විචාර හරියට අඳුනගත්තේ නැත්නම් අයදුවේ පුතේ අපිට සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු 45ක්ම නැති වෙනවා. ලකුණු 45ක් කියන්නේ පොඩි ගාණක් නෙමෙයි O level paper එක. තේරුණා නේද? අපේ හැම කෙනෙක්ගේම ටාගට් එක තියෙන්නේ සිංහල විෂයක් නෙවෙයි අපේ ඔක්කොම විෂයන් ගත්තම මේවට උපරිම ලකුණු ගන්න. මේ ලකුණු 45ම අපිට ගන්න බැරි වුණොත් ඒක ලොකු පාඩුවක් වෙනවා මයි දරුවනේ සාමාන්‍ය පෙළ විභාගෙ. එහෙනම් මේක ගන්න ගියාම අපි විචාර ලිවීමේදී අපි පාවිච්චි කරන විචාර උපක්‍රම
ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ බලන ගුරුවරයා O level mark scheme එකේ O level වලට තියෙන mark scheme එක බලනකොට ඒකට අදාළ කරුණු ටික ඔයාගේ ਵਿਚාරේ ලියවෙන්න. එහෙම ලියුනේ නැත්නම් එතන ලොකු ගැටලුවක් වෙනවා. අන්නේ ගැටලුව निराකරණය කර ගැනීම සඳහා අද මම කියලා දෙනවා කාව්‍ය අලංකාර සහිත ਵਿਚාරයක් ලිවීම සහ අර්ථ අලංකාර සහිත ਵਿਚාරයක් ලිවීම අතර තියෙන වෙනස මොකක්ද කියලා දෙන්න හදනවා. එතකොට දැන් අපි ගිය සතියේ කතා කරපු පාඩමත් එක්ක මේක බද්ධයි. ඒ කියන්නේ කාව්‍ය අලංකාරات එක්ක ਵਿਚාර ලියන්නේ කොහොමද? අර්ථ අලංකාරات එක්ක ਵਿਚාර ලියන්නේ කොහොමද? දැන් ඔයාලට මතක ඇති මම දුවේ පුතේ ගිය සතියේ කතා කළා. right? ජාතික අභිමානය සහ දේශානුරාගී අදහස් ඇති කරනවා කියලා ਵਿਚාර ප්‍රශ්න. දැන් ඔයාලට මතක ඇති මගේ පාඩම් පිළිවෙල. මුලින්ම රසාස්වාදය ගැන හඳුන්වලා දුන්නා. විචාර ගැන කියලා දුන්නා. විචාරයේ ආරම්භක ඡේදය කියලා දුන්නා. මතක ඇතිනේ නේද? right. විචාරයේ ආරම්භක ඡේදය කියලා දුන්නා. ඊට පස්සේ කතා කළා රසාස්වාදයක් සහ විචාරයක් අතර ඇති වෙනස. අද කතා කරන්නේ මොකද්ද? විචාරයක තියෙන අර්ථ රසය සහ ශබ්ද රසය. මේ දෙකෙන් තමයි ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළ විභාගෙදී අහන්නේ. අර්ථ රසය කියලා කියන්නේ මයිදුවේ පුතේ අපි ගිය සතියේ කතා කරේ ජාතික අනුරාගය සහ දේශ අනුරාගය අදහස් හැඟීම් ඇති කරනවා කියලා. නේද? අන්නේ ජාතික දේශ අනුරාගය ජාතික අභිමානය කියන එක තමයි රසාස්වාද මේ විචාරය කියලා කියන්නේ. අර්ථ අලංකාර විචාර. ශබ්ද අලංකාර විචාර මොනවද? අන්න ඒක තමයි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න එහෙම ලියනවා. ඒක තමයි අපිට දෙන විචාරවල දෙන උපක්‍රම. මෙන්න මේ උපක්‍රම දෙක හඳුනාගත්තොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මයි පුතේ විචාරයක් O level වලට ලියා ගන්න පුළුවන්. මේකේ ඉර වෙන තැන තමයි ඔයාලා ලබන අවුරුද්දේ 10 වසරේ පළවෙනි පාඩම. හොඳට මතක තියාගන්න සිංහල සර් අද මේ ඩියුසෙප්ට් එකේ මේ කතාව කිව්වා කියලා. මගේ දූලා පුතාලා මෙතන ඉන්නේ මේ දරුවන්ගෙන්. හරි? මෙතන මේ ඉන්න දරුවන්ගෙන් මං හිතන්නේ නැහැ එක දරුවෝ 50ක්වත් මෙන්න මේ ਵਿਚාරය පිළිබඳ නැඹුරුතාවක් දක්වයි කියලා. ඇයි දන්නවද? මුලදී අහගෙන ඉඳී මම මේ කියන කාරණාත් එක්ක පාඩම කරගෙන යන විවිධත්වයන් ගුරුවරුන් එක එක විදිහට මේක උගන්වනවා. සමහර ගුරුවරු දක්ෂයි. එක දවසින් මේව කරනකොට උගන්වනවා පාඩම. හරි මම මාස 3කට කලින් පටන් ගන්න සතර කම්මන්ත්‍රණය කළා. අන්තිමට අපේ ඉස්කෝලේ වල මගේ දරුවෝ කියනවා සර් අපිට දවස් දෙකයි කියේ. ඉතින් මං එච්චර දක්ෂ නැහැ. දැන් එච්චර දක්ෂ නැහැ. ඒක මං ඇත්ත කියන්න එපායි. මට දවසින් මේක මගේ දූල පුතාට උගන්වන්න බෑ. උපමා 432ක් උගන්වලා විචාර ලියන විදිය උගන්වලා මුළු පාඩමේම තේරුම් ටික ලියවලා එහෙම කරන්න තරම් දක්ෂ ගුරුවරයෙක් නෙමෙයි මම මේක කියන්න එපායි මුලින්ම. මොකද මට දවස් දෙකකින් එහෙම කරන්න පුළුවන්. අවබෝධය ලිඛිත අභ්‍යාසය විතරක් ලියන්න පුළුවන් නම් නෑ. ඒක නිසා මම මේක මාස ගාණක් යන පාඩම. අපි නොවැම්බර් මාසේ පටන් ගන්නවා. ඒ කියන්නේ ඊළඟ මාසේ පටන් ගන්න 10 වසරේ පළවෙනි පාඩම. බලන්න අපිත් එක්ක වැඩ කරලා ඉවර වෙලා කවුද ලකුණු ටික ගන්න කියලා. මගේ ටාගට් එක තියෙන්නේ අන්න එතනයි. අපි බලමු කතා කරමු. හොඳයි දුවේ පුතේ. එතකොට එතනට යන්න නම් මේ ෆවුන්ඩේෂන් එක දාගෙන යන්න නැත්නම් එකපාරට දඩස් ගාලා පන්තියට ආව ගාලා විචාර ලියන්න බෑ. මගේ පන්ති ආපු ළමයි දන්නවා. ආපු ගමන් කොච්චර හිරවීමක් හිර වෙනවද මගේ ඉන්න ළමයි ටික කොහොම වැඩ කරනවද කියලා නේ. හරි. එහෙනම් දැන් ඔන්න මම කියලා දෙනවා අර්ථ අලංකාර සහ ශබ්ද අලංකාර කියන එක. අපි ගිය සතියේ කතා කළාමයි දුවේ පුතේ මුනිසිරිපා සිඹිමින්නේ කවි. දැන් 10 වසරේ පළවෙනි පාඩම. මුනිසිරිපා සිඹිමින්නේ පාඩම ගත්තෙන් පස්සේ මයි පුතේ මේක අපි මුලින් ලිව්වා එක කවියක්. ඔයාලට මතක ඇති. ඔයගොල්ලෝ ගාව නෝට් එක තියෙනවා. right? අපි ලිව්ව නෝට් එකක්. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ. මගේ දුවල පුතාලා දන්න තරමින් කියන්න බලන්න. මෙන්න මේ ජාතිය රන් විමන ඊළඟට ආගම මිනි පහන. ආගම මිනි පහන. right. දැන් බලමු අපි මොනවද මේ ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ කියන එක මේ දෙකේ තියෙන ඔව් අපේ පුතේ කියන සර් අපි ඔය ටික කළා නෑ දරුවෝ මම මේ ටික කළේ නෑ බලන්න මං ගන්නලි වරුණා මෙන්න මේකේ ඔව් ඒක තමයි මම ඔයගොල්ලන්ට අන්න ඔය ටික කළා කියලා අපේ කවුද පුතේ දානවා මම දන්නේ නෑ නම් මං හිතන්නේ නම නම් හිෂාන්ද කොහෙද නේ දරුෂාන්ද කොහෙද මම ඒ වුණාට අපේ දරුවෝ මට උදව් කරනවා මේක තමයි වෙන්න ඕනේ ඔයගොල්ලෝ කතා කරන්න මාත් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ ලයිව් ක්ලාස් එකක් කතා කරන්න ඕනම කෙනෙකුට කතා කරලා සර්ත් එක ගැටළු විසඳ ගන්න පුළුවන් මේක කළා කියන්නේ ඔයාට මතකයේ තියෙනවනේ මයි පුතේ. ආයේ මතකයේ තමයි මට ගොඩක් වටින්නේ. හොඳයි ගොඩක් ස්තුතියි. ඔයාට මේ මතකයේ තියෙනවා. එහෙනම් අපිට දැන් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා පාඩමත් එක්ක බද්දයි. එදා මම කියලා දුන්නේ පුතේ රසාස්වාදයේ ਵਿਚාරය.
අද මේ දැන් කියලා දෙන්නේ මොකක්ද කියලා බලන්න. ජාතිය රන් විමනක් ආගම මිනි පහනක්. මේ දෙකේ තියෙනවා පුතේ දැන් අපි මේ කතා කරන කාව්‍ය අලංකාර විචාරලේදී. මේ දෙකේ තියෙනවා කාව්‍ය අලංකාරය. මොකද්ද මේ දෙකේ තියෙන කාව්‍ය අලංකාරය? මේ දෙකේ තියෙන කාව්‍ය අලංකාරය මොකද්ද කියලා කල්පනා කරන්න ඕනේ. දැන් මගේ දූල පුතාලා සමහර වෙලාවට කාව්‍ය අලංකාර ගැන දන්නේ නැතුව ඇති. එහෙම දන්නේ නැති දූල පුතාලා ඉන්නවා. කාව්‍ය අලංකාර ටික දැනගන්න අපිට මේ රසාස්වාදය කියලා මගේ විගත් වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න ඕනේ YouTube එකේ තියෙන රසාස්වාදය ගැන. මම හැම කාව්‍ය අලංකාරයක් ගැන මේක කියලා දෙනවා. මෙතන දැන් කාව්‍ය අලංකාරයක් තියෙනවා පුතේ. මොකක්ද දන්නවද කාව්‍ය අලංකාරය? මෙතන තියෙනවද බලන්න දැන් මේ බලන්න අපි සරලව කල්පනා කරොත් දැන් ඔය නොදන්නම කෙනෙකුට මම මේ කියලා දෙන්නේ. ජාතිය රන් නිමනක් වේ. එතකොට ජාතිය කියලා කියන්නේ රත්තරන් වලින් හදපු විමනක්. වගේ කියලා සමාන කරලා තියනද මේකේ? ජාතිය රන් විමනක් වේ කියලා වගේ කියලා සමාන කරලා තියනද මේකේ? මතීෂ මේක ජාතිය රන් විමනක් වේ කියලා සමාන කරලා තියනද මලික්? වේ කියලා උපමා කරලා තියනවද? සිත්මි? නෑ. එහෙනම් මේක මොකද්ද කියලා තියෙන්නේ? අහගෙන ඉන්න පුතේ. ජාතිය රන් විමනක් අට එක එල්ල කියන සරලව කියනවා නම් හරි. දැන් අපි සමහර වෙලාවට අම්මලා කියනවා බලහන්කො හැටි මේක ගෙනික වැද්දෙක් වගේ. වැද්දෙක් වගේ මේක අඳන් ඉන්නට බලහන්කො වැද්දෙක් වගේ. වැද්දෙක් වගේ වැද්දට උපමා කරනවා. මේක නම් වැද්දෙක් අර්ථ එක එල්ලේම කිව්වා. ආන්න ඒකට කියනවා පුතේ රූපක අලංකාර කියලා. මේකට කියනවා මොකද්ද? රූපක අලංකාර. right? රූපක අලංකාර. එතකොට දැන් මෙන්න මේ රූපක අලංකාර හරහා තමයි අපි මේක පාවිච්චි කරන්නේ. කාව්‍ය අලංකාර ලියනකොට රූපක අලංකාර දාලා තමයි ලියන්නේ. එතකොට දැන් මම මේක ලියනකොට අපේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ බලන ගුරුවරයා පේපර් මාකින් ගැන මම කතා කරන්නේ. මොකද මට ඒ අත්දැකීම තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ බලන ගුරුවරයාට එයා කාව්‍ය අලංකාර ගැන විචාරයක් ගැන අවබෝධය තියෙනකොට එයා බලාපොරොත්තු වෙන්නේ මේ කවිය ලියුවොත් අනිවාර්යයෙන් මේ රූපක තියෙනවා රූපක අලංකාර ගැන ළමයා ලියලා තියෙනවද නැද්ද කියලා. හැබැයි ළමයා රූපක ගැන ලියලා තිබ්බේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ විචාරෙට. ඔයා කොච්චර හොඳට ඉගෙනගෙන හිටියත් කාව්‍ය අලංකාර ගැන ලියලා තිබුණ නැත්නම් ඔයාට ලකුණු ලැබෙන්නේ නැහැ. දැන් අපි කොහොමද මේ අස්සකට කාව්‍ය අලංකාරය දාගන්නේ? ඒකට සර් දෙනවා හොඳ උපක්‍රමයක්. දන්නවා මගේ දූල පුතාලා සර් ගාව අපි ගාව තියෙනවා අපි පාවිච්චි කරන උපක්‍රම. මම ওই පන්ති කාමර තුලදී කියලා දෙන්නේ පේපර් එකේ ලියනකොට මෙතනදී මෙහෙම ලියන්න. මේක බැලුවම මේ විදියට එනවා. මෙන්න මෙතනදී සාමාන්‍ය පෙළ ලකුණු වලදී ගුරුවරයා ලකුණු දාන විදිය මොකද්ද? හරි ටික දාන විදිය කොහොමද? ගුරුවරු බලන්නේ කොතනද? O level mark scheme එකේ ගුරුවරයා වාගේ ලකුණු පිළිබඳ නිර්ණය කරන්නේ කොහොමද කියලා මම මේ ඔක්කොම පන්ති කාමරේ කතා කරලා තියෙන නිසා මම දැන් කියලා දෙන්නම් මේක ලියන විදිය. මගේ දූල පුතාට මම තව ටැග් එකක් දෙනවා. ඒ තමයි සාහිත්‍යික වචන දෙකක්. හරි? right. එහෙනම් ඔයාගේ අර මතක ඇති මුලම ලිව්ව ප්‍රතිභාව පූර්ණ විචක්ෂණ බුද්ධිය අන්න ඒ වගේ වචන සෙට් එකක් ලියුව නේද ඔයගොල්ලෝ? අන්න ඒ වචන සෙට් එක ගාව මේකත් ලියා ගන්න. මෙන්න මේ වචන දෙක. අපූර්ව පද සංයෝජන. අපූර්ව පද සංයෝජන. දැන් සමහර දූල පුතාලට මේවා අදහුවම නිකන් මෙව වෙන්න පුළුවන්. එහෙනම් එහෙම වුණත් ඒක ටිකක් වැඩිපුර මහන්සි වෙන්න. අතාරින්න එපා. මොකද මේ අපි ගොඩක් මේ මෙහිම සරල බං අද ගියසතිතෝ කතාව කිව්වා. මේ සරලව මේ වගේ වචන දීලා ඉවර වෙලා ඔයාට විචාර උගන්නන ඕනම තැනකට ගිහිල්ලා ඔයා ඉගෙන ගන්න කියලා මම කලින්ම කියලා තියෙන්නේ. මේ වගේ වචන දීලා විචාර එන විදිය කියලා ඉගෙන ගන්නවා නම් ඕනතරම් ලංකාවේ ටියුෂන් ක්ලාස් තියෙන ඕන තැනකට ගිහින් ඉගෙන ගන්න. එකක් මම කියලා අභියෝග කළා තමයි මම ඔයගලන්ට උගන්වන්නේ පන්ති කාමරේ. ඔයගොල්ලෝ දන්නවනේ නේද? හරි. අපූර්ව පද සංයෝජන. ඊළඟට මේ වචනේ ඔයාට අමාරු වෙන්න පුළුවන්. ඒකනේ හිතන්නේ. ඔයාට අමාරුයි තමයි. හරි? true. true. මේක true ආ. ශ්‍රුතිගෝචර. බස්වහන. ශ්‍රුතිගෝචර බස්වහන. අපූර්ව පද සංයෝජනය ඊළඟට ශ්‍රුති ගෝචර බස්වහන. අපි ගිය සතියේත් ඕක ලිව්වා. ආයේ පන්ති කාමරේ. දැන් මේ අද කතා කරන්නේ ඩියුසෙප්ට් එක. හරි? 6 වසර නෙමෙයි කියලා 9 වසරේ පන්ති යෝනේ පන්ති පටලව ගන්න එපා. හරි. ශ්‍රුති ගෝචර බස්වහන. ඒක 6 9 ටයිප් කරලා උඩ. දැන් එතකොට පුතේ මෙන්න මේ වචන දෙකෙන් මම කොහොමද ਵਿਚාරයකට
වචන යොදා ගන්න. ටක් තමයි අපූර්ව පද සංයෝජන අනිත් එක ශ්‍රුතිගෝචර බස්වාර. දැන් මම ඉස්සෙල්ලා මේ වචන දෙක තේරුම් කියලා දෙනවා මගේ දූල පුතාලට. අපූර්ව පද සංයෝජනය කියලා කියන්නේ පුතේ අපූර්ව ලෙස පද ටික එකතු කරලා මනා ලෙස යොදාගත්ත කියන ලොකු අර්ථයක් තියෙන අපූර්ව පද සංයෝජනය කියන එක. පැහැදිලිද? ඊළඟට ශ්‍රුතිගෝචර බස්වහර කියලා කියන්නේ ශ්‍රුතිගෝචර කියලා කියන්නේ කියවනකොට ගෝචර ආසාවක් ඇති. මගේ දූල පුතාලා කියවලා තියෙන හැම කවියකම මේ දක්වා ඔයා එක වසරේ ඉඳලා දැන් ඉන්නේ 9 එක වසරේ ඉඳලා 9 වසර දක්වාම ඉගෙන ගත්තක යම් කිසි කවියක් තියෙනවා. රෝසමලේ නටුවේ කටුහරි ගමක් නේ. ඒ අහපු ඕනෑම කවියක මෙන්න මේ කාව්‍ය ගුණ දෙක තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඔයා ඉගෙන ගත්ත ඕනම කවියක තියෙනවද අපූර්ව පද සංයෝජනය තියෙනවා. ඒ කියන්නේ මනාලස කවියක් පෙළගස්සලා තියෙන නැත්නම් කවිය රහ නැහැ. ශ්‍රුතිගෝචර බස්වහර කියවනකොට කවිය රසයක් නැත්නම් ඒ කවියෙන් වැඩක් තියෙනවද? අපූර්ව පද සංයෝජනය කියලා කියන්නේ මේ අපූර්ව ලෙස පද එකිනෙක යොදාගත් කියන එක. අපූර්ව ලෙස එකිනෙක පද යොදාගත් කියන එක මගේ දූල පුතාට දැම්ම මේ ගැන තේරුම් ඕනේ නැහැ. මයිකයි මුලින්ම කියලා දෙන්න. ඊළඟට ශ්‍රුතිගෝචර බස්වහර කියලා කියන්නේ කියවන විට ආශාවක් ඇති කරනවා කියන. එතකොට අපි ඉගෙන ගත්ත හැම කවියකම පුතේ අපූර්ව පද සංයෝජනයක් නැත්නම් අපි කියවන්නේ. ඒ කියන්නේ එලිසමය ලස්සනට තියලා තාලයක් තියලා නැත්නම් අපි කියවන්නේ නැහැ ඒවා. ඊළඟට ශ්‍රුතිගෝචර බස්වහර. ඒ කියන්නේ කියවනකොට රසයක් ඇති වෙන්නේ නැත්නම් අපි ඊළඟ පන්ති පද්‍ය පන්ති කීයටවත් කියවන්නේ. ඊළඟ කවිය කීයටවත් කියවන්නේ නැහැ නේ. රසයක් නැත්තම්. ඒ නිසාමයි දරුවනේ ඕනම කවියක තියෙන ගුණාංග දෙකක් මම මතු කරගත්තා. ඒක මතු කරගත්තේ අපේ 10 වසරට ගැලපෙන සාහිත්‍ය වචන දාලා. අපි සරලව කියනවා නම් බාර වචන. ඕක තමයි අපිට ගොඩක් වෙලාවට කරන්න බැරි වැඩේ. බාර වචන. මෙන්න මේව බාර වචන දාලා ලියන්න කිව්වන් පස්සේ අපේ ළමයි කල්පනා කරන මොනවද මේකට දාන බාර වචන. එක කිලෝග්‍රෑම් කියලා දායි එහෙම නැත්නම් නේද මේ ටොන් කියලා දාන බාර වචන කිව්වමනේ. එහෙම ප්‍රශ්න තියෙනව නෑ සාහිත්‍ය බාර වචන. රයිට්. එතකොට මෙන්න මේ වගේ වචන සෙට් එකක් සදාම් තියෙනවා. අපි මේ වචන සෙට් එක පාඩම් කරලා ඒ වචන සෙට් එක එහා මෙහා කරමින් තමයි විචාර ලියන්නේ. එතකොට මොකද වෙන්නේ? ටීචර්ට ඕනේ බර වචනනේ. මම දෙන්නම් බර වචන. ප්‍රශ්නයක්. රයිට්? මෙන්න මේව තමයි උපක්‍රම කියන්නේ පුතේ. මේක තමයි කාටවත් කියලා දෙන්නත් බැරි. ඔයාලා මම ඒක තමයි කියන්නේ ඕනම YouTube එකේ ඕනම වීඩියෝ එකක් ගිහලා විචාර ගැන තියෙන එකක් හොයලා බලන්න. මම මේ කියලා දෙන විදිහට විචාර තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මම නිහතමානීව පිළිගන්නවා. රයිට්? ඒ ගුරුවරයා හොඳට උගන්වන්න පුතේ යන්න කියලා ඉගෙන ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳේ? මේක උගන්ව ගන්න බෑ ගොඩක් ගුරුවරු. ඒකයි මම මේ අත්ත කතාව කියන්නේ. ඒකදනේ එකක් තමයි අවබෝධය තියෙන්න ඕනේ විෂය පිළිබඳව සහ ප්‍රශ්න පත්‍ර බැලීම පිළිබඳව. උගන්වන්න වාලු උගන්වලා හරියන්නේ. පේපර් මාකින් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. O level එකට රිසල්ට්ස් දෙන්නේ කොතනද කියලා බලන්න ඕනේ. ලෙවල් පොයින්ට් එක බලන්න. ශිල්පීය දක්ෂතා ඊළඟට අර්ථ පැහැදිලි කිරීම, විචාර උදාහරණ මෙන්න මේවා තමයි අපේ විචාරවල බලන්නේ. අන්න ඒ දේවල් ටික තමයි වටිනාම කාරණාව තියෙන්නේ. ඒක නිසා තමයි පුතේ මම වෙලාවක් දැම්මොත් කට්ට දාගෙන හරි ඉගෙන ගන්න. නිකන් ලැබෙන chance එකනේ කොයිම මහන්සි වෙලාවට ටික කරා. ඔන්න දැන් කතා කරමු. අපූර්ව පද සංයෝජනය. මගෙන් අහනවා පවනි කියලා දුවේ කෙලි සමය කියලා කියන්නේ මොකක්ද කියලා. ඕනම කවියකම පුතේ වාක්‍ය අවසානයේ තියෙනවා එකම වචනෙන් හෝ එකම શબ્දෙන් අවසන් වෙනවා. රෝසමලේ නටුවේ කටු ටු වනබඹරෝ ඔහොම හිටු ටු. නෑ ඒ විදිහට තමයි තියෙන්නේ. ටු එකම શબ્දය. ඒතකොට සමහරවිටම මම එලි සමය ගැන තව කියලා දෙනවනේ පවනි. ඒ කියන්නේ පාද මුල එලි සමය තියෙනවා. පාද අග එලි සමය තියෙන. ඒ වගේ එකම වචනේ මුල පටන් ගන්න ඒවා තියෙනවා. එකම වචනෙන් අග අවසන් වෙන ඒවා තියෙනවා. දැන් ඔයා 10 වසරේ පොත ගත්තොත් පුතේ 14 වෙනි කවිය දිය දිය ගොස්සපල කෙරෙමින් සපමින් ගිය ගිය තන ඉස්සා. දිය දිය ගිය සිය සිය නේද? එතකොට අන්න ඒ වගේ ගත්තට පස්සේ පුතේ ඔන්න ඔය එක සමානම වචන සෙට් එක. පැහැදිලිද? අන්න ඒක සමානම වචන සෙට් එකක් ගත්තයන් පස්සේ ඔන්න ඔය ටික තමයි ඊළඟට කල්පනා කරන්න ඕනේ. right. අපූර්ව පද සංයෝජනයේ සහ ශ්‍රුතිගෝචර බස්වහර. දැන් අපි කතා කරමු. අපූර්ව පද සංයෝජනය කියලා කියන්නේ මොකක්ද? මනා ලෙස පද පෙළ ගැස්. ඊළඟට ශ්‍රුතිගෝචර බස්වහර කියලා කියන්නේ මොකද්ද? කියවන විට ආශාවක් ඇති කරනවා කියන. කියවන විට ආශාවක් ඇති කරනවා. දැන් මම මගේ කවිය right මගේ කවියට O level වලට විචාර කර ලකුණු කීයක් හම් වෙනවද කියලා මම ගියසතියේ කියලා දුන්න පුතේ මගේ කවියකට මම කොහොමද මේ වචනේ යොදාගන්නේ අර අපි ජාතිය රන් විමනක් මේ කවිය ගියසතියේ ලියුවනේ ඔයගොල්ලෝ කොහොම ලියලා තියෙනවනේ කවියේ රසාස්වාදේ ලියලා තියෙනවා කවියේ විචාර ලියලා තියෙනවා
බලන්න දැන් මම කාව්‍ය අලංකාර වලට මේක හරවන්න විදිහ. පැහැදිලිද? දැන් ඔයා මේ වැඩේ පටන් ගන්න කරන්න මම කියන විදිහට ලියා ගන්න. එදා ලියපු තැන. මේක ලියා ගන්න කිව්වට පස්සේ ගිය සතියේ එක කොළ එක මේ සතියේ තව කොළ එක එහෙම නැත්නම් මෙලෝදියක් නැතුව ඔහේ නිකන් අර මුක්කුද වගේ වාඩි වෙලා බලාගෙන ඉඳලා හෑන්ඩ් ෆ්‍රී එකක් කනේ ගහගෙන එහෙම විචාර නම් ඉගෙන ගන්න බෑරක් කරන්නේ හොඳේ. රයිට්. ලියා ගන්න මේක මෙන්න මේ විදිහට. මෙහිදී කතුවරයා ලියා ගන්න මගේ දුල පුතාලා හැමෝම මෙහිදී කතුවරයා අපූර්ව පද සංයෝජනයෙන් යුතු පද භාවිතා කරමින් මෙහිදී කතුවරයා අර අපි එදා ලිව්වේ ජාතිය රන් විමනක් වේ කියන එකේ ඒ කවියේ අපි රසාස්වාදය ගැන හැඳින්වීමක් කළා විචාරය ගැන හැඳින්වීමක් කළා ඔයාලට මතක ඇති ඊට පස්සේ අද කතා කරන්නේ කාව්‍ය අලංකාර ලියන විදිහ ඒ කවියටම කාව්‍ය අලංකාර ලියන විදිහ මුල පැහැදිලිද ඊයේ සතියේ කතා කරා මේ දක්වා ජාතිය රන් විමනක් වේ ආගම සමහරවම අදාපු ළමයට එකපාර පොඩි හිරවීමක් වෙනවා ජාතිය රන් විමනක් වේ ආගම මිනිපහනක් වේ කියන පද්‍ය පන්ති අපි සාකච්ඡා කළා එතකොට මේ පද්‍ය පන්තියේ අපි රසාස්වාද කියන එක තේරුම් ගත්ත මතක ඇති ඔයගොල්ලන්ට ජාතිය කියන්නේ රත්තරන් වලින් හදපු මාලිගාවක් ඒක මේ ඊළඟට ආගම මිනිපහනක් කියන්නේ ආගම කියන්නේ මණික් වලින් හදපු පහනක් එහෙම කියලා කිව්ව මතකයි නේද ඔයගොල්ලන්ට ඊළඟට අපි දෙවෙනි එකට ගිහිල්ලා කතා කළේ මොකද්ද ජාතිය කියන්නේ රත්තරන් විමානයක් හරි ආගම කියන්නේ මණික් පහනක් ඒක රැකගන්න එකේ වගකීම කියලා අපි ਵਿਚාරය කතා අද කතා කරන්නේ ਵਿਚාරයේම ඊළඟ ස්ටෙප් එක කාව්‍ය අලංකාර ලියන විදිහ. ඒතර මෙතනදී අපි පෙන්වන්න ඕනේ අපිට කාව්‍ය අලංකාර ලියන්න පුළුවන් කියලා. ඒක තමයි දැන් මේ කරන්න හදන්නේ. මේදී කතුවරයා අපූර්ව පද සංයෝජනය සහිත නැත්නම් අපූර්ව පද සංයෝජනයේ යුතු ප්‍රශ්නයක් නේ. භාෂාවක් භාවිතා කරන අතර අපූර්ව පද සංයෝජනයෙන් යුතු භාෂාවක් භාවිතා කරන අතර මේදී කතුවරයා අපූර්ව පද සංයෝජනයෙන් යුතු භාෂාවක් භාවිතා කරන අතර රූපක අලංකාර මගින් කවිය රසවත් කොට ඇත. රූපක අලංකාර මගින් කවිය රසවත් කොට ඇත. දැන් බලන්න ඔච්චරයි ඔක වැඩේ මුලට. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් කවියේ තේරුම ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ දුවලා පුතාලා පොඩ්ඩක් ඉවසීමෙන් බලන්න මේ කියන කාරණා ටික. ඔන්න දැන් ආපහු මම මේ කතාව කියලා දෙනවා ඔයගොල්ලන්ට. අපි කතා කර කවිය මොකද්ද? ජාතිය රන් විමනක් වේ ආගම මිනිපහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතවත් පුත නුඹ වේ. ඒ කවිය තුල අපි ඉස්සලම ඉගෙන ගත්තේ මොකද්ද පුතේ? ජාතිය කියන්නේ රත්තරන් විමානයක්. හරි රත්තරන් වලින් හදපු මාලිගාවක්. ආගම කියන්නේ රත්තරන් මාලිගාව ඇතුලේ පත්තු කරපු මණික් වලින් හදපු පහනක්. ජාතියෙන් ආගමයි එකතු වුණාම වර්ණවත් වෙනවා බැබලෙනවා. ඒක රැක ගන්න එක දරුවාසතු වගකීමක්. ලාංකේය දරුවාසතු වගකීමක් කියලා ප්‍රසාස්වාදේ කතා කරා. ඊළඟ විචාරේ කතා කළා කොහොමද? ජාතිය කියන්නේ රත්තරන් විමානයක් ආගම මිනි පහනක් කියලා කවියා කියනවා රයිට් ඒක රැකගැනීමේ වගකීම දරුවාසතුව තියෙනවා කියලා පැහැදිලි කරනවා කියන ਵਿਚාරය ඉගෙන ගත්තා. දැන් අපි කාව්‍ය අලංකාර ਵਿਚාර ලියනකොට අපි මතු කරලා දෙන්න ඕනේ අර්ථ රසය නෙමෙයි. කාව්‍ය අලංකාර වල තියෙන ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ බලන ගුරුවරයාට මුලම තියෙනවා අන්න අයියහනම් මගේ රූපක කියන්නේ මොනවද කියලා. හරි විනාඩියක් දෙන්න මම කියලා දෙන්න දිනිති. මේ එතකොට අපි මේකෙදි පෙන්නනවා පුතේ මුලින්ම මොකද්ද? කතුවරයා ලස්සනට පද ටික ගලපලා රූපක අලංකාර වලින් කවිය ලියලා. එතකොට බලන්න පුතේ කල්පනා කරලා ප්‍රශ්න පත්‍රයේ බලන ගුරුවරයා කාව්‍ය අලංකාර හොයාගෙන යනකොට එයාට ඉස්සෙල්ලාම හම් වෙන්නේ මේ අපූර්ව පද සංයෝජනයත් එක්ක ඔයා රූපක ගැන ලියලා තියෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? අන්න ගුරුවරයාට අවබෝධ වෙනවා මෙයා නියම ਵਿਚාරයට අනුගත වෙමින් ਵਿਚාරයට අනුව තමයි ලියලා තියෙන්නේ කියලා. පැහැදිලි නේද?
විචාරයට අනුගත වෙමින් විචාරයට අනුව තමයි මේකට ඕන විදිහට තමයි යා ලියලා තියෙන්නේ කියලා පැහැදිලිවම බලන ගුරුවරයා නිගමනය කරනවා. හැබැයි මේ රූපක කියන වචනේ වලට දාගන්න බැරුණොත් මේ කවියට සමහර විට ඔයා ගැටලුවක් මතුවෙන්න පුළුවන්. හේතුව තමයි එතකොට බලන ගුරුවරයා හිතනවා පුතේ දුවේ වාගපාන්තියේ ටීචර් හිතනවා ඔයා කාව්‍ය අලංකාර අවබෝධයෙන් නෙමෙයි ඔය ලියන්නම් වාන ලියලා තියෙන්නේ කියලා. සිවුම් දැන් තියෙනවා මේවයි මිස් වෙන්න ඕනේ. ඒ නිසා ඒක මතක තියාගන්න. දිනිති අහනවා මගෙන් සර් රූපක කියලා කියන්නේ මොනවද කියලා. රූපකයක් කියලා කියන්නේ පුතේ අර්ථය එක එල්ලේ එනවා කියන එක. මගෙන් අහන සායිමත් කියන්න පුළුවන්ද රූපක අලංකාරය. ඊය සතියේ රෙකෝඩින් එක. එකක් නෙමෙයි පුතේ දෙකක් තියෙනවා. මේ දෙකම බලන්න නෑ. බලන්න නැතුව නම් වැඩක් නැහැ මේ සුබස TV. සිංහල ගායන YouTube එකේ මේ එනවා. එතකොට ඔකේ බලන්න මගේ තියෙන වීඩියෝස් ටික කීපයක්ම තියෙනවා. බලන්න ඕගොල්ලන්ට අවශ්‍ය කරන 9 වසරේ පාඩම් ටික තියෙනවා. දැන් රූපක කියලා කොට රූපකයක් කියලා කියන්නේ අර්ථය එක එල්ලේ පැවසීමක් කියන එක. තේරුණාද? රූපකයක් කියලා කියන්නේ අර්ථය එක එල්ලේ පැවසීම. එතකොට ජාතිය රන් විමන ආගම මිනි පහන. පැහැදිලිද? ජාතිය රන් විමන ආගම මිනි පහන. එතකොට මම දරුවනේ ඒක තමයි රූපක. අර්ථය එක එල්ලේ කියන. දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම රූපක තමයි. දැන් ඔයගොල්ලෝට මේක කියලා දෙන්න සමහරට ඔයගොල්ලෝ 8 වසරේ පන්තියේ තමයි මේක තව වෙන්න ඕන. සමාස පද කියලා තියෙනවා. දැන් අපිට මෙහෙම මේක කළු පෑන. මේක විස්තරාත්මකව කියනවා නම් කළු පාට පෑන. මේක විස්තරාත්මකව කියනවා කළු පාට පෑන. මම පාට කියන වචනේ අයින් කළා කළු පෑන. කෙටි කළා කියනවා. ඒ වගේ රූපකවලත් තියෙනවා මය පුතේ මෙන්සේ වැනි වාක්‍ය කියන නිපාත අයින් කළා අර්ථය එක එල්ලේ කියන්නේ. දැන් ඔයාගේ මූණ හඳ වගේ. ඒක සරලව කියනවා නම් සඳ වැනි වත. මූණ හඳ වගේ සඳ වැනි වත. මේක අපි මොකද කරන්නේ? නිපාත අයින් කළා අර්ථය එක එල්ලේ කියන්නේ. මොකක් එතකොට එන්නේ මොකක්ද? සඳ වැනි වත කියන එකේ නිපාතය අයින් කරාම මොකක්ද එන්නේ? රූපකයක් කියන්නේ. මොකක්ද එන්නේ උත්තරේ? සඳ වැනි වත කියනකොට මොකක්ද එන්නේ කියලා කියන්න බලන්න. අර්ථය එක එල්ලේ කියන්නේ සඳ වැනි වත. ඔය එන්නේ උත්තර. සඳ වැනි වත කිව්වම අර්ථය එක එල්ලේ කොහොම සඳ වත. ඊළඟට වත වූ කමල. වත වූ කමල. කමල කියන්නේ ලුම්ම. වත වූ කමල. මොකද්ද එතකොට එන්නේ? වත කමල. අර සින්දුවකුත් තියෙන්නේ විකසිත වත කමලේ ආන රූපකයක්. දැක්කද? අර්ථය එක එල්ලේ කියන්නේ. නේද? එතකොට පුතේ රන් ජාතිය රන් විමනක්. ජාතිය රන් විමනක් වගේ කියන්නේ. ජාතිය රන් විමනක්. අර්ථය එක එල්ලෙම කිව්වා. ආගම මිනි පහනක්. ආගම මිනි පහනක්. හරි? අදහස එකට කෙලින්ම ඍජුව කියන එක. ඒකට කියනවා රූපක කියලා. මෙන්සේ වැනි දාලා මගේ අම්මා මට මානෙල් මලක් වැනි අන්න සමාන කළා පුතේ. උපමා කළා. රාජමාලිගේ පරවියා වගේ ජීවිතේ මගේ. ජීවිතේ අපේ රාජමාලිගේ පරවියා වගේ ජීවිතේ අපේ. එතකොට අපේ ජීවිතේ රාජමාලිගේ පරවියා වගේ අර්ථය වෙනස් කරනවා. ඒ කියන්නේ උපමා කර සමාන කරන්නේ නැහැ. තුව අර්ථයේ කෙල්ලේ දඩස් ගාලා කියන්න පුළුවන්. දැන් අපි සමහරලාට කියන ඔයාට පිස්සු වගේ උපමා කළා. ඔයාට පිස්සු කෙලින්ම කිව්වා රූපකේ. මම ඔයාට නෙමෙයි කිව්වේ. අදහසට කිව්වේ. right? එහෙම අර්ථයේ කෙල්ලේ කියනකොට අපි කියනවා මොකද්ද මේ රූපක කියලා. අනිත් එක තමයි බලා ගන්න ඕනේ ඔන්න අපේ මේ මම දැකලා තියෙන දේශපාලන. ඉතින් ඔය එක අමාත්‍යවරයෙක් සමහර වෙලාවට කියනවා මම දැකලා තියෙන එක අහලා තියෙනවා. පිස්සෙක් වගේ කියලා. ඔයාලා අහලා තියෙනව නේද වචන? ගොඩක් වෙලාවට අහලා තියෙනවා නේ. සම්පූර්ණ වැරදි වාක්‍ය. ඇයි දන්නවද? ඒ තමයි අධ්‍යාපන සුදුසුකම් කියලා කියන්නේ. වගේ කියලා මේ වගේ කියන නිපාත පද තියෙනවා නේ පුතා. මෙන්සේ වැනි වාගේ නිපාත. තේරෙනවද? එතකොට මෙන්න මේ මෙන්සේ වැනි වාගේ කියන පදවලට කලින් අනුක්ත පද එන්න ඕනේ. එතකොට මේකට කලින් දැන් එනේ මේ මිනිස්සයා කිව්වනම් පිස්සෙක් වගේ කිව්වනම් අන්න හරි. එන වාක්‍ය නිවැරදි. පිස්සෙක් වගේ කිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි වාක්‍ය. හේතුව තමයි උපමා වාචී නිපාතයකට කලින් අනිවාර්යෙන්ම එන්න ඕනේ අනුක්ත පද. right? මේ වගේ තියෙනවා ගොඩාක් ඒවා ඉගෙන ගන්න. දැන් සමග කැටුව කියන නිපාත වලට කලින් එන්නේ අනුක්ත පද. ඔයගොල්ලෝ අහලා නැහැ මගේ සින්දුවක් තියෙනවා. මේක සමග කැටුව විසින් නිපාත ගැන කියන එක. මම පොඩි කෑල්ලක් කියන මුල ටික කියා ගන්න වෙලාව මදි. අපි 6 වසර දූල පුතාලා නම් දන්නවා. මේ වර්ස් එක
සමග කැටුව පද එතේ ඊට පෙර යෙදුන පුතේ අනුක්ත පද වෙතේ වැකිය කලියනු මගේ පුතේ විසින් නිපාතයත් ලියවුණා මේ හැමතෙම පෙර අනුක්ත යෙදුනා මුලට මේ පදේනා පුරුෂ ලිංග පද වෙනා ඒක වචනය කියනා රස පදය ගැලපුණා තමෝ පදේනා ස්ත්‍රී ලිංග කියවුණා තුමු බහුවචන පදේ ලියවෙනා තුමු බහුවචන පදේ ලියවෙනා එකයි නිපාත කියයි පුතේ ඉබේම වැටේ පොතේ ලියවි වැකිය කලියවි වැකියක් රසට පුතේ ගෙවන්න ඕන හිතේ ලියවි ඉබේම කියවි මෙන් සේපද හමු වෙන්න වැනි වාගේ එන්න උපමා වාචී පද ලේසි වෙන්න රස පද හමු වෙන්න වැනි වාගේ එන්න උපමා වාචී පද ලේසි වෙන්න නිපාත කියයි පුතේ සමහර ළමයිට ප්‍රශ්නයක් තියෙනවා මෙතනට කලින් අනුක්තයක් එනවා මෙතනට එන අනුක්තය මොකක්ද සර් අනුක්තය හොයාගන්නේ කොහොමද අනුක්ත හොයන්නත් පුළුවන් අනුක්ත හොයන්නේ පුතේ මෙහෙමයි මේ පැත්තට උක්ත කියලා වචනේ දාලා මේ පැත්තට අනුක්ත කියලා දාමු අපි ඕකයි සිංහල කියලා කියන්නේ මම අර කියන්නේ ඒකනේ සිංහල වලට කවි කියන්නේ සින්දු කියන්නේ කරන වැඩක් නැහැ කියලා නේද මම මා ඔයගොල්ලෝ අහලා දැකලා තියෙන chart එකක් මේ තෝතා topi tepi ek eku ak ak ohu an තව තියෙනවා නුඹ ඔබ කියලා මේ බෝඩ් එකේ පේන්නේ පල්ලෙහාට ලියන්න මේක මෙහෙම කියන්න පුළුවන් හරි මම දන්නවා පේන්නේ නැහැ කියලා මගේ පල්ලෙහාට ලියුවා දැන් මම මා අපි අප තෝ තා topi tepi මේක පාඩම් කරන්නේ කොහොමද අපි අනුක්ත පද හොයාගන්න ලේසි මම මා අපි අප තෝ තා topi tepi ek eku ak ak ohu an නුඹ නුඹමයි ඔබ ඔබමයි ඔහු ඔහුමයි Paham detalhe. Mama ma api apa to ta topi tepi ek eku ak ak ohu an numbe numbe mai oba oba mai ohu ohu mai මේක පාඩම් කරා මුක්තානුක්ත පද ටික ඔක්කොම පාඩම් ඊළඟට මේ ට්‍රැක් එකම අපිට ගහන්න පුළුවන් මොකේද 10 වසර දෙවෙනි පාඩම මම මා අපි අප to ta topi tepi ek eku ak ak ohu an numbe numbe mai oba oba mai ඔහු ඔහුමයි ටග්ගල 14 වෙනි කවිය ටික 10 වසරේ දැන් පෙන්නන්න එපා දිය දිය ගොස පල කෙරෙමින් සපමිනි ගිය ගිය තන ඉස්වාරන් මුතුමිනි දිය දිය ගිය නද එනමිනි සිය සිය ගුණේ වෙන නද නික්මි පියසන් නොව බිඟු තෙල් රැඳි කොපුලි අවසන් නොව වෙන නදටම කුහුලි මද සංසුන් පියොවින් සිටි නොසැලි ගජසෙන් සිටියක් අදම පටන් ගන්න 10 වසරේ ටෙක්ස්ට් බුක් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ 14 වෙනි කවි ටික කියන්නේ එකමද දවසට දෙකක් කියන්නේ දැන්ට අපේ දුල පුතාලා මේ 34 පාඩම් කරලා ඉන්නවා මේ ලක්ෂිකා ඉන්නවා පන්තිය මම දැකලා දැක්නවා අනිත් ළමයි ටිකත් ඒක රයිට් ඉතින් ඒ නිසා මමත් එහෙම තමයි පාඩම් කරේ ඔය කියන්නේ ඔන්න මගේ පන්තිය දුල පුතාලා උමේදක් දැන් මේ මෙසේජ් එකම දාන මම පාඩම් කරලා තියෙනවා හරි පාඩම් කරලා තියෙන්නේ පුතේ බය නැතුව කියන්න පුළුවන් මගේ පන්තිය දුල පුතාලා පාඩම් කරලා තියෙනවා රයිට් සින්දු ටික හිතට ඇල්ලුවා නෙවෙයි පුතේ තව සින්දු තියෙනවා අපිට ඉගෙන ගන්න අපේ මුළු පොතම තියෙන සින්දු පොත රයිට් අපේ මුළු පොතම සින්දු පොත දැන් ওই පළවෙනි කවිය යනවා කොහොමද ඔයගොල්ලන්ට මේ කියලා දුන්න නිසා මම මේ කවි ටික කියලා දෙන නිසාද මම මේක කියලා දෙන්නේ සින්දුවක් තියෙනවා ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ මංගෝ කළු නැන්දේ මොකද මේ පැත්තේ අහලා තියෙනනේ සින්දුව බුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පණවන ලද සුදුසු අස්නික ගොසින් උන්සඳ සයි කවි ඔක්කොම විභාග දෙනවද කොතනින් කොහොම එයිද කියලා කියන්න දන්නේ නැහැ මනුෂ්‍ය ඒ නිසා කවි 104ක් තියෙනවා චුපතේ අපි ඒ ටික මතක තබා ගැනීමට උපරිම උත්සාහයක් දැරිය යුතුයි ඒකෙනුත් මම සමහර ඒවා ගලවලා අයින් කරලා කියනවා මෙන්න මේක තමයි වාට විචාරට එන්නේ ලියන්න තියෙන්නේ මේකට රයිට් ඊළඟට
ඔන්න ඔය විදිහට පාඩම් කරන්න පුතේ. ඒ පාඩම් කිරීම ගැන මම දාන පස්සේ පැත්තකට මොකද මේ උපමාවාචී පද ගැන කතා කරපු නිසා ළඟ ක්‍රියාපදක් තියෙනවා ඒ වගේම නටගය දුව අසපූර්ව ක්‍රියාවේ අවසානයේ පෙර යෙදෙන්නේ පූර්ව ක්‍රියාවේ නටමින් ගයමින් දුවමින් මිශ්‍ර ක්‍රියාවේ මින් ප්‍රත්‍යය අග ආවොත් මිශ්‍ර ක්‍රියාවේ නටනු ගයනු දුවනු පනිනු විදි ක්‍රියාවේ ඒ නිසා අපිට ඒව පාඩම් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. රයිට්. අපි දැන් මේ කතාව පාඩම් කරන එක ගැන අපි ඉදිරියේදී කතා කරමුකෝ. රයිට්. සර් ඔක්කොම කවි කියන වීඩියෝ එකක් අද නවම්බර් එකේ තියෙනවා මොකද එහෙම දැම්මොත් එහෙම නේද? හරි. එහෙනම් අපූර්ව පද සංයෝජනය කියන එක අපි කතා කරමු. දුවේ පුතේ දැන් ඔන්න අපි ලියාගත්ත අපූර්ව පද සංයෝජනය සහ රූපක අලංකාර මගින් පැහැදිලි කර ඇත කියලා. දැන් මම යනවා මෙන්න මේ කවියට ඊළඟට මම එනවා තව එකකට මගේ දූල පුතාලා දැන් මේ අර මම කියලා දුන්න පළවෙනි කාරණා මම ආයෙ මතක් කරනවා. එතන ඉඳලම වැඩේට දැන් එන්න ඕනේ. දැන් මම තනියෙන් ඔයාලව මේකේ මුල හදන්න හදන්නේ. තනියම ඔයාලව හදන්න හදන්නේ. දැන් ඔයාට මතක ඇති කවියක දැන් මම කියලා දුන්නා. දැන් කාව්‍ය අලංකාර මුල ලියන්නේ කොහොමද? මෙහිදී කතුවරයා අපූර්ව පද සංයෝජනය සහ රූපක අලංකාරයෙන් යුතු පද භාවිතා කර ඇතක දැන් ඔයා ලිව්වා. ලිව්වා නේද? right. එහෙනම් මම දරුවනේ දැන් කතා කරන්න හදන්නේ මොකද්ද කියලා මම කියලා දෙන්න. දැන් කතා කරන්න හදන්නේ ඔයාට කියලා දෙන්න හදන්නේ තනියම ඔයා උදාහරණයක් ලියන්නේ කොහොමද කියලා. තනියම. බලමු අපි ඔයාට තනියම ලියන්න පුළුවන්ද කියලා. right. දැන් අපූර්ව පද සංයෝජන සුදුගෝචර ඔයාගාව තියෙනවා. ඕකෙම තියෙනවා මෙන්න මෙහෙම කවියක්. ජාති කරන්නේ දෙවන මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරාඹුන්ගේ අතේ මම මෙතනින් යන්නේ මට ඕන ටික මෙතන තියෙනවා. දැන් ඔන්න අපේ තාලයක ජාති කරන්නේ දිරේනේ මාතේ කැටි වෙටි මල මොහොතේ සුන්දර සුරාඹුන්ගේ අතේ. ඔබ කියන්නේ කොහොමද සර්? කවිනේ නින්ද යනවානේ. ඔබ කියනවා මෙහෙම. ජාති කරන දෙරණ මතේ කැටි වෙටි මල මොහොතේ සුන්දර සුරාඹුන්ගේ අතේ නලවෙන බව සිතනු පුතේ මුනි සිරිපා තිඹිමින්නේ සම්බනල්ලගිරේ පෙදසින්නේ මද සුල්ලඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ ජාතියරන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එරක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. තාලේ අහලා ඇතිනේ? අහලා ඇතිනේ? බුද්ධං සරණං ගච්ඡාමි. එහෙම පාඩම් කරලා තමයි පුතේ අපි ළමයි ටික ඔක්කොම කොට දෙන්නේ. හරි? සිංහල සර්ගේ රිසර්ච් වලට ප්‍රබලම බලපෑමක් කෙල්ල කළේ ඔය කවි සාසින්තු. ඒ කියන්නේ ළමයි ආසයි පාඩම් කරන්න හිතනවා වැඩ කරනවා. ඒක නිසා තමයි අපි මේ විශේෂත්වයක් ඔයගොල්ලන්ට පෙන්නන්නේ. right. මම කිව්වා ඔයගොල්ලන්ට මම මුලින්ම කිව්වනේ. කැමති තැනක් තෝරගන්න කියලා. ජාති කරන දෙරණ මතේ. ගැටි වැටි මල මොහොත. දැන් මෙතන තියෙනවා කාව්‍ය අලංකාරය. මගේ දුල පුතාලා පොඩ්ඩක් ඔළුව කල්පනා කරලා කියන්න බලන්න ඉක්මනට අපි පටන් ගමු. මේ 10 වසරේ ක්ලාස් පටන් ගන්න රශ්මි දැම්මම ආවොත් හොඳයි නැත්තම් නම් ටිකක් අමාරු වෙන ඉස්සරහට මම කියන කතාව නෙමෙයි 10 වසරේ පළවෙනි පාඩම හසිරු අතීතයෙන් කතාව නෙමෙයි කහ පාට පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ පොත ගන්න මතක තියාගන්න මේක තමයි විචාර වලට එන්නේ 10 වසරේ පළවෙනි පාඩම තියෙන සතර කම්මන්ත්‍රණය කියන පාඩම හොයාගන්න 10 11 ශ්‍රේණි දෙකට බෙද සාහිත්‍ය පොත ඩවුන්ලෝඩ් කරගන්න right දැන් මේක කියන්නේ ඉක්මන් කරමු අපිට නැත්තම් කාල වේලාව මදි මම පොඩ්ඩක් ඇදුන වැඩි වුණාද පන්ති 7ට පටන් ගන්න හරි ජාති කරන දෙරණ මතේ කියන්නේ ටග්ගා ජාති කරන දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරඹුන් ගැද මේකේ තියෙනවා කාව්‍ය අලංකාරයක් පුළුවන් නම් මට හොයලා දෙන්න ඔයා හොඳට බලන්න පුතේ මගේ දන්න දරුවෝ දන්නවා නොදන්න අය දන්නේ නැති නිසා මම කියලා දෙන්නම් මෙන්න මේක වට පේනවද මේ වචන දෙක
පැහැදිලිද? මම ක්ලාස් වලට සම්බන්ධ වෙන ඔක්කොම පස්සේ කතා කරමු. අපි ඉස්සෙල්ලා මේක ඉගෙනගෙන ඉන්න. ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්න. right. ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්න. ඊට පස්සේ කතා කරන්න. ගැටි වැටි. ගැටිලා වැටිලා. ගැටි වැටි. ගැටි වැටි. එකම වචනය හෝ එකම ශබ්දය. එකම වචනය හෝ එකම ශබ්දය එක ළඟ කීප විටක් යෙදීම කියන කාව්‍ය අලංකාරයේ මාය පුතා මේකට කියනවා අනුප්‍රාස කියලා. අනුප්‍රාසය එකම වචනය හෝ එකම ශබ්දය එක ළඟ කිහිප විටක් යෙදී. එකම වචනය හෝ එකම ශබ්දය එක ළඟ කිහිප විටක් යෙදී. පැහැදිලිද මං කියන එක? මේ පේනවද ගැටි වැටි එකම ශබ්දය එකම වචනය එක ළඟ කිහිප විටක් යෙදීමට කියන මොකක් කියලාද වචනය? අනුප්‍රාසය. මේක එනවා විභාගෙට. මම හොඳට මතක තියාගන්න මේක වචනයක්වත් අහ කියන්නේම නෙමෙයි. අනුප්‍රාසය. දැන් ඔයා මොකද කරන්නේ? දැන් ඔයාට කාව්‍ය අලංකාර ਵਿਚාරයක් ආව ලියන්න. දැන් ඔයා කල්පනා කරන මෙහිදී කතුවරයා අර වචනයක් දැම්මා. මම වචන දෙකක් දුන්නා. එකක් මම පාවිච්චි කළා ඉවරයි. දැන් මේක තියෙන අනුප්‍රාසය. අනුප්‍රාසය කියලා දාන අනුප්‍රාස රසය කොහොමද දාගන්න පුළුවන්. දැන් අපි කොහොමද මේක මුල මේ ਵਿਚාරය ලියන්නේ? ਵਿਚාරයක මුල ලියන්නේ කොහොමද වෙන්න ඕනද? දැන් ඔයා පොඩි try එකක් දෙන්න තනියම ලියන්න. පටන් ගන්න. මෙහිදී කතුවරයා මන් දුන්න වචනේ මුලට දැම්මා. දාලා ඉවර වෙලා ඒකත් එක්කම මෙන්න මේ අනුප්‍රාස රසය කියලා දාලා ලියන්න ඕන. තප්පරෙන් ලියන්න බලන්න දැන් තේරුණා නම්. තේරුණා නම් ලියන්න බලන්න මගේ දුල්ල පුතාලා. දැන් ඉස්සෙල් එක ආදර්ශණයට ගන්න. මම ඉස්සෙල් එක කළේ කොහොමද? මෙහිදී කතුවරයා අපූර්ව පද සංයෝජනයෙන් යුතු භාෂාව භාවිතා කරමින් රූපක අලංකාරය මතු කොට ඇත. දැන් මෙතන තියෙන අනුප්‍රාසය. දැන් මෙතනදී අපි කොහොමද ලියන්නේ? ලියන්න බලන්න දැන් ඔයාලට පුළුවන් ද ලියන්න කියලා. ඔන්න තව වචනයක් ඉතුරුයි. මොකද්ද ශ්‍රුති ගෝචරත් ඉතුරුයි. ඕනනම් අපූර්ව පද සංයෝජනේ දාලාම ලියන්නත් පුළුවන්. නැත්නම් ශ්‍රුති ගෝචර දාලා ලියන්නත් පුළුවන්. කැමති එකක් දාලා ලියන්න. මෙහිදී කතුවරයා කියලා පටන් ගන්න ලියන්න. ලියමු බලන්න. ලියලා ඉවරලා මට chat box එකට message එකක් දාන්න බලන්න. හොඳ ළමයි ටික වань. දැන් ඔය සරලව කියලා දෙන්නේ ඈ. ඊට වඩා සරලව කියලා දෙන්න අමාරුයි. දැන් අපි ලිව්වා නේද නෙත්මේ මාත්‍රිකා මුකුත් ඕනේ. අපි දැන් කවිය ලිව්වන ඉස්සෙල්ලම මේ ජාතිය රන් විමනක් වේ කියන එකේ ඒකේ කාව්‍ය අලංකාරනේ දැන් මම කියලා දුන්නේ පැටියෝ. මේ කාව්‍ය අලංකාරවලදී මම ලිව්වා මතකද මෙහිදී කතුවරයා අපූර්ව පද සංයෝජනය යුතු පද භාවිතා කරමින් රූපක අලංකාර මතු කොට ඇත කියලා ඔන්න මගේ එකක් ලිව්වනේ. මට ඒක මතක තියාගන්න බෑ මොකද මම ඒ වෙලාවට එන එකනේ කියන්නේ පොත් බලන් උගන්නන්නේ නැහැ. ඒ වගේ දැන් ඔයාට තියෙන්නේ තනියම එකක් ලියන්න මුලට. ඔව් බදාදා ක්ලාස් එකේ ලියපු ළමයි දුවලා පුතාලා ප්‍රශ්නයක් නැහැ. අපි ඒක කොහොමත් අපි කරලානේ තියෙන්නේ. සදේව කියනවා ලියලා තියෙන්නේ කියලා. මම කිව්වේ මට බදාදා ළමයි ටිකට මගේ අපි මේ කරන්නේ පන්තියට සම්බන්ධ වෙන මුල ටික අල්ලගන්න කියලා. ලියපු ළමෙක් දාන්නක මැසේජ් එකක් ලිව්වස කියලා ලිව්වා වගේම දාන්න මට එතකොට මම කියන්නම් ඒකත් එක්ක ළඟ යනවනම්. කියන්නේ මම කියන එකම ලියන්න ඕනේ නැහැ හොඳේ. මේ හැම දෙයක් තුළම තියෙන මම මග පෙන්නනවා විතරයි පුතේ. එතනින් එහාට ඔයා තමයි හදාගන්න. අපි මං කියලා දුන්නා මතකයි ඔයගොල්ලන්ට අපි මේ නේද? නේද? මම ගේන්නේ නිකන් සරල බස් එකක්. ඒකට අපේ ළමයි ටික තමයි ලයිට් හයි කළා, හෝන් හයි කළා, ස්ටිකර් ගහලා, ටීවී දාලා මොඩිෆයි කරලා ගන්නෙ. නේද? මං ගේන්නේ සරල බස් එකක් විතරයි. මං ඒක මාර්ගය පෙන්නනවා විතරයි. ඔයගොල්ලෝ තමයි ඒක වර්ණවත් කරන්නේ. මතකද එදා අපි කොච්චර ලස්සනට කළා. ලියපු ළමයි දාන්න chat box එකට message එකක්. කොහොමද ලිව්වේ කියලා. එතකොට මට තේරුම් ගන්න පුළුවන් පුතේ අද මේ පාඩම් කොටස අවසානයේ මගේ දුවලා පුතාලා කාව්‍ය අලංකාර රසාස්වාදය ලිව්වා කියලා. මේ ਵਿਚාරයක් ලිව්වා කියලා හිතලා දාගන්න පුළුවන්. ගොඩක් අය ලිව්වා කියලා දානවා. ලිව්වට වැඩක් නැහැ. මට කියන්න ලියපු දේ කොහොමද කරේ කියලා. ඒකයි මට දැනගන්න. මම හිතන්නේ අපිට බදාදා පන්තිය තුල මේක 10 වසරේ පස්වෙනි පාඩම සම්පූර්ණයෙන්ම කාව්‍ය අලංකාර සහිත එකයි අර්ථාලංකාර එකයි දෙකම ਵਿਚාර දෙක ඉවර කරන්න පුළුවන් වේවි. කියන්න බලන්න. ඉවර වෙච්ච දුවලා පුතාලා කතා කරන් ටක් ගාලා මට මැසේජ් එකක් දාන්න ඉස්තර දාලා තියෙනවා. මෙහිදී කතුවරයා ඔන්න අපේ දෙක පතු දරුවෙක් දාලා තියෙනවා හසිරු නේද? අපූර්ව පද සංයෝජනයේ සහිත භාෂාවක් භාවිත කරන අතර අනුප්‍රාස අලංකාර මගින් කවිය රසවත් කොට ඇත. මුලට හරියටම හරි. හසිරුගේ හරි. ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ආයි දාලා තියෙනවා දරුවෙක් මෙහිදී කතුවරයා ශ්‍රුති ගෝචර සති කියලා දාලා තියෙන ශ්‍රුති එන්න ඕනේ හරි. මෙහිදී කතුවරයා ශ්‍රුති ගෝචර භාෂාවක් මනා ලෙස යොදා ගනිමින් අනුප්‍රාස අලංකාරය මතු කොට ඇත. හරි. ප්‍රශ්නයක් නෑ. ඔක තමයි දැන් වෙන්න ඕනේ. එතකොට දැන්
බාහිරව බලන කෙනෙකුට අපූර්ව පද සංයෝජන ශුති ගෝචර බස් වාරාගේ වචන දැක්කම හිතන්නේ ආ මට සරි මේක හොඳට විචාර ලියන මේක හොඳට දන්නවා කියලා නෑ මේක තමයි ට්‍රැක් එක මේක තමයි පුරුදු වෙන්න ඕනේ. එතලම පුරුදු වෙන්න එපායි අපි නේ. මේක තමයි දැන් මේ කියලා දෙන්නේ. එහෙනම් කතා කරන්න ටක් ගාලා. දැන් දෙන්නේ දාලා තියෙනවා හරියට. තරුමා ඔය ඉන්නේ දැන් සදෙව් දාලා තියෙනවා මෙහිදී කතෝරේ අනුප්‍රාස රසයෙන් මගින් අපූර්ව පද සංයෝජන සහිත භාෂාව අනේ ආ දාලා තියෙන සදෙව් දාලා තියෙන ඉතින් බලන්න. මෙහිදී කතුවරේ අනුප්‍රාස රසයෙන් මගින් අපූර්ව පද සංයෝජනය සහිත භාෂාවක් භාවිතා කොට මෙම කවිය ඉතා රසවත් කොට ඇත. ප්‍රශ්නයක් නෑ. හරි. ඔය තියෙන්නේ. මෙහිදී කතුවරේ අපූර්ව පද සංයෝජනිත භාෂාවක් භාවිතා කරන අතර අනුප්‍රාසය දුම් මගින් කවිය රසවත් කොට ඇත. ඔන්න හරි කාරණා. ඔය තියෙන්නේ දැන් උත්තර ටික. මෙහිදී කතුවරේ කවිය මෙහිදී කතුවරේ සුචිගෝචර බස්වහර සහිත භාෂාවක් භාවිතා කරන අතර අනුප්‍රාස රසයෙන් මගින් කවිය රසවත් කොට ඇත. අර වචන දෙක අස්සට මේ කවියේ තියෙන අලංකාර දාන්නයි තියෙන්නේ. ඒ වචන දෙකෙන් එකක් දැම්ම කවිය අලංකාර දැම්ම. සමහරවිට කල්පනා කරා අපූර්ව පද සංයෝජන සුද්ධ ගෝචර වස්සහරයි දෙකම දාලා පිළිවුවොත් තව ටිකක් හොඳට දැනේ නේද කියලා ඉවර. එහෙම කරන්න යන්න එපා. ඒ දන්නවද? අපි පාඩම් කරන්නේ යම් ප්‍රමාණයක්. එතකොට ඒ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. මොකද ඔයගොල්ලන්ට එහෙම බරපතල විදිහට පාඩම් කරන්න පුළුවන් නම් පුතේ ලංකාවේ වැඩිම 9S ප්‍රමාණයක් ඉන්නේ. එහෙම එන්නේ නැහැ නේ කවදාවත්. එන්නේ නැති හේතුව තමයි ඒ විශේෂයකට මහන්සි වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා අපේ දරුවන්ට. ඒ විශේෂයකට මහන්සි වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. අන්නේ සීමාව දැනගෙන තමයි ගුරුවරයෙක් උගන්වන්න ඕනේ. ඒ නිසා තමයි මම පුතේ මම ඔබට වචන සෙට් එකක් දෙන්නේ. ඒ වචන සෙට් එක ඇතුළේ ඕඩර් වෙනකම්ම කරා. පොඩි උදාහරණයක් මම මේ දුන්නේ. දැන් එවන කට්ටිය මේදී කතෝර සුති ගෝචර බස්වාරක් භාවිතා කරන අතර අනුප්‍රාස රසයෙන් මම ආවේ තියෙන්නේ. සුති ගෝචර කියලා කියන්නේ මොකද? කියවන විට ආශාවක් ඇති කරන ඕනම කවියක තියෙන එකක්. ඔය වගේ තව තියෙනවා අපි ගාව වචන කිහිපයක් තියෙනවා. මම මේ වචන ටික හිමින් ඔයගොල්ලන්ට කියලා දෙන්න. right. ඊළඟට මගේ දුවේ පුතේ ඔන්න දැන් අපි කතා කළා අද දවස් තුන. මම වත් එක කතා කළේ කාව්‍ය අලංකාර සහිත ਵਿਚාරයක් ලිවීමේදී අපි කොහොමද ඒකට කාව්‍ය අලංකාරය යොදාගන්නේ කියලා. ඊළඟට රසභාවය කියලා එකක් තියෙනවා. කවියක තියෙන රසභාවය. කවියක් කියනකොට හැඟීමක් ඇති වෙනවා. කරුණාවක් ඇති වෙනවා. ශාන්ත බවක් ඇති වෙනවා. එහෙම නැත්නම් හාස්‍ය බවක් ඇති වෙනවා. මෙන්න මේ රසභාවයෙන් යුතු ඒවා ලියනකොට. ඊළඟට අපි යනවා පද්‍ය සාහිත්‍ය, ගද්‍ය සාහිත්‍ය. ඒ කියන්නේ අපේ දහසතර කම්මන්ත්‍රණේ පාඩම ගද්‍ය. උපමා භාවිතා කරනකොට කොහොමද අපි ගද්‍ය ਵਿਚාරයක් ලියන්නේ? දැන් පද්‍ය ਵਿਚාර කතා කරන ගද්‍ය ਵਿਚාරයක් ලියන්න අපි දෙට්ට දාන කෙටි කතාව තුළ මුලින්ම කතා කළා. මතක ඇති ඔයගොල්ලන්ට නේ? මේ වගේ ගද්‍ය කල් ਵਿਚාරයකදී අවස්ථා සිද්ධි නිරූපණය ප්‍රධාන වශයෙන්ම ලබන අවුරුද්දේ මතක තියාගන්න මගේ දුවේ පුතේ. ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම 10 වසරේ පළවෙනි පේපර් එකේ 50000ක් ෂුවර් එනවා. අවස්ථා සිද්ධි නිරූපණය. 50000ක් ෂුවර් කියලා කිව්වේ ඇසිගේ. එතකොට අන්නේ අවස්ථා සිද්ධි ගැන කතුවරයා ලියපු විදිය ගැන කොහොමද අපි කතා කළ යුත්තේ? ඒ ගැන තමයි මම ඊළඟ දවසේ කතා කරන්නේ. ਵਿਚාරයක තියෙන කොටස් හඳුනා ගැනීම. අපේ ඊළඟ පාඩම තමයි විචාරයක තියෙන කොටස් හඳුනා ගැනීම. ඒක තමයි මගේ දුවේ පුතේ මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නවා වගේම පොඩක් අවධානයෙන් ඉන්න අපේ පන්ති පිළිබඳව අවධානයෙන් ඉන්න පොඩක් උනන්දුවෙන් ඉන්න. අනිවාර්යයෙන් ඕගොල්ලෝ දර්ශන සර්ත් එක්ක මම හිතන්නේ ඉන්නවා මැත්ස් පන්ති වල. හරි මට ටිකක් අමාරුයි පුතේ ඇත්තටම කතා කාර්ය බහුලත් තියෙන. හරි ඒක නිසා තමයි මම ඔය පොඩ පරක් වෙලක් පටන් ගත්තේ අපි. පන්තියේ වගේ දුල්ල පුතාලා මාත් එක්ක එකට ඉන්නවා ඉගෙන ගන්න ගොඩක් සතුටුයි. right ඒකත් එක්ක දැන් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ අපි ගුරුවරු ඉදිරි ඉස්කෝලේ යන්න උනාට පස්සේ දුවේ පුතේ ගැටලුවක් මතුවෙනවා අපිට මේ දෙකටම මේ උදේ පාන්දර කරනකොට එක්ක අපිට සමාජයට පොඩ්ඩක් පාන්දර දාන්න වෙයි. එහෙම වුණොත් ඕගොල්ලොත් ඇහැරෙන්න ඕනේ. දෙගොල්ලොම කැප වුණොත් විතරයි වැඩක් කරන්න පුළුවන් වෙන්නේ නැත්නම් කරන්න අමාරුයි. ඊළඟට දැන් ඔය මගෙන් අහනවනේ පණ දාගෙන පන්ති වලට එන ළමයි ටික. ඔයාලට පුළුවන් 076යි 250 14යි 90. මේ අංකයට කතා කරලා මේක ඔන්ලයින් තක්සලාවේ අංකය right ඔන්ලයින් තක්සලාවේ අංකය මේකට කතා කරලා ඔයාට පන්ති පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. බදාදා පන්තියට එකතු වෙලා මාත් එක්ක විචාර පන්තියට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. එඩියුසෙප්ට් එක නෙමෙයි විචාර පන්තියට 10 වසර සිංහල අච්චුපතේ නම් සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 11 ශ්‍රේණි කියලා තියෙනවා පුතේ මේකේ. සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 11 ශ්‍රේණි කියලා තියෙනවා right ඊළඟට මැසේජ් එකක් දැම්මම රිප්ලයි නැති වුණොත් 0.114 මේ අංකයට ඔයා දාන්න මැසේජ් එකක් මේකට දාලා කතාන්නකො කෝල් කරන්නේ WhatsApp විතරයි ඈ right මේ අංකයට දාන්න එතකොට ඔයාලට විස්තර ටික එවි
සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන් වේවි. හෙට පොය දවස් නිසා බොහෝ විට පන්ති නැති වෙන්න ඉඩ තියෙනවා දුවේ පුතේ. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මම අදාළ පාඩම් මේකක කවර් කරනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොමටවත් මම ඒක වගකීමක් ගන්නවා. මොකද අපි 10 වසරේ පළවෙනි පාඩම පටන් ගන්න යනවා. දුවේ පුතේ එනවනම් දැම්මම පන්ති එනවනම් මම මේ එන කට්ටියට කියන්නේ. එනවනම් දැම්මම එන්න හේතුව තමයි 10 වසරේ පන්තිය පටන් ගත්තට පස්සේ නම් රජෝ එන්න එපා. හේතුව තමයි එක පාඩමක් කරන්න. මේ සතර කම්මන්තේ මම මේ බොරු නෙමෙයි කියන්නේ. සහතික ඇත්ත කියන්නේ. දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න. 10 වසරේ පළවෙනි පාඩම එක දවසක් මග ඇරුණොත් ඒ පාඩම ආයි අල්ලන්න බෑ. අල්ලන්න බෑ කියලා කියන්නේ මාස 3ක් ඒ පාඩමට අයින් කළාමයි පුතේ. අපි පාඩම් 28ක් කතා කරන දින ව්‍යාකරණ සාහිත්‍ය 16ක් තියෙනවා. ආයි තව මාස 3ක් ඕකට කැප වෙන්න අපිට වෙලාවක් නැහැ. අපිට එච්චර කරන්න බෑ එක පාඩමක් වල. තේරුණාද? ඒ නිසා එනවනම් මං වැඳලා කියන්න. දැම්මම එන්න. එහෙම නැත්තම් බලන්න ඕගොල්ලන්ට හොඳ ගැලපෙන ගුරුවරයෙක් ගමේ කොහේ හරි ඉන්නවනම් ගිහිල්ලා දැම්මම පන්තිය වාඩි වෙන්න. හරි? මගේ පන්තියට මෙන්න කියලා මං කියා ගහන්නේ නැහැ. හරි? හොඳ ගුරුවරයෙක් ඉන්නා නම් දැම්මම ගහලා. ඒක නිසා next month එක නෙමේ ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලට පන්ති එනවනම් මේ අන්තිම සතියේම සම්බන්ධ වෙන්න මේ පීස් ගියවට ප්‍රශ්න කරගන්න එපා. ඒක අපි මොකක් හරි කතා කරමු. එනවනම් ඕගොල්ලෝ දැම්මම සම්බන්ධ වෙන්න. මොකද 10 වසරේ පළවෙනි පාඩම පටන් ගත්තට පස්සේ ඒක නම් අපිට අල්ලන්න බෑ. බුද්ධිලකාව ෂේප් එකේ යන්න පුළුවන්. හැබැයි සතර කම්මන්ත්‍රණේ පාඩම විශේෂයෙන් අපේ මේ කතෝලික දරුවන්ට මෙලෝ දෙයක් දන්නේ නැහැ. අහන්නෙම බුද්ධ ධර්මයේ ප්‍රශ්න. අන්න එහෙම වුණොත් එහෙම ඕගොල්ලෝ කට්ටියටම ලොකු ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවාම තමයි. ඒ නිසා 10 පටන් ගන්න කලින් එන්න ආවොත් අපිට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ කරන්න බෑ. මොකද ඕගොල්ලන්ට පේනවා ඇති මේ වැඩසටහන මොකද්ද කියලා ඉවර වෙලා මම උගන්වන්න හදන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ නිසා තමයි මම ඒලීම කරේ. එනවනම් දැම්මම සම්බන්ධ වෙලා ඉන්න. මොකද 10 වසරේ පන්ති අපි නොවැම්බර් මාසේ පටන් ගන්නවා. එහෙම පටන් ගත්තොත් ඊළඟට 10 වසරේ පාඩමත් එක්කම තව එකක් කියලා දෙනවා. 10 වසරට අවශ්‍ය කරන ප්‍රායෝගික ලේඛන පාඩම ඊළඟට අපි පටන් ගන්න එක. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ පුතේ ලකුණු 15 ගන්න ප්‍රායෝගික ලේඛන රාජකාරී ලිපි, පෞද්ගලික ලිපි, කතුවාකි, තීරු ලිපි, න්‍යාය පත්‍ර, අත්පත්‍රිකා. තේරුණාද? මෙන්න මේ ඔක්කොම ටික මේ ලකුණු 15ම ගන්න විදිය කියලා දෙන්න හදන්නේ. තේරුණාද? අන්නේ ලකුණු 15 ගන්න විදිය හරියටම ඔයාට ටච්ුනේ නැත්තම් පුතේ ඔයා ලොකු අමාරුවක වෙයි. ඒකත් මම මතක් කරන්න ඕනේ. මොකද මේ ලකුණු 15 ලේසියෙන් ගන්න O level mark scheme එකේ ටයිප් එකටම මම කියලා දෙනවා ලකුණු මතු කරන විදිය. ඒ නිසා තමයි ඔය වැඩපිළිවෙලටම සම්බන්ධ වෙන්න කියන්නේ. එහෙමනම් දුවේ පුතේ. අපි ඊළඟ දවසේ කතා කරමු EduSept වැඩසටහනක් තුළ. WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න වල සිංහල නමේ කියලා. රයිට් එතකොට ඔයගොල්ලන්ට විස්තර ටික එවි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයිබෝවන් තෙරුවන් සරණයි. මෙහෙමම ඉන්න. තව ටිකකින් දර්ශන සර්ව ඔයගොල්ලන්ට කතා කරා.